समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संगमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सत्ते भिक्खवे धम्मे समन्नागतो भिक्खो न चिरस्येव आसवानं कया अनासवं चेतो विमुक्तिं पञ्ञा विमुक्तिं दिट्ठेव धम्मे स्वयं अभिन्यासच्चिगत्वा उपसंपद्य विहरय कथमे सत्ते इद भिक्खवे भिक्खो सन्धो होति शीलवा होति बहुसुतो होति पटिसल्लीनो होति आरब्ध विरियो होति सतिमा होति पञ्चमा होति मेको भिक्खवे सत्ते धम्मे समन्नागतो भिक्खो न चिरस्येव आसवानं कया अनासवं चेतो विमुक्तिं पञ्ञा विमुक्तिं दिट्ठेव धम्मे स्वयं अभिन्यासच्चिगत्वा उपसंपद्य विहरयाति। सदैवत वासनावंत पिन्वत्नि अपे බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් කළ දේශනාවක් මේ ධර්ම දේශනය සඳහා මාතෘකාවේ තැබුවේ. බෞද්ධ රූපවාහිනිය ඔස්සේ අද මේ ධර්ම දේශනාව විසුරුවා හැරීම සඳහා ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නේ හඟුරන්කෙත සල්ගහ වලව්ව පදිංචි අබේකෝන් හපුහින්න මහත්මයා, නාලනී කුමාරී දිසානායක මහත්මිය, කිස්සිරි බණ්ඩාර අපොයින්න, සෙනාලි මංජුලා විතානගේ, වජිර අපොයින්න, දිනලි රංගිකා ජයසේකර, චූලාංජනී අපොහින්න, වජිර රණසිංහ යන මහත්ම මහත්මීන්ගේද දායකත්වයෙන් යුතුව අභව ප්‍රාර්ථන මව්පිය ඥාතීන්ට පින් පිණිස ජීවත්වන හැමෝටම ආශිර්වාද පිණිස මේ පින්කම සිද්ධ කරනවා. ලෝකෙටම ධර්ම දේශනාවක් විසුරුවා හැරීමේ වාසනාව මේ මව්පිය දෙපළ ප්‍රධාන හැමෝටම ලැබීම ගැන හිතලා බොහෝම සන්තෝෂ වෙන්නට ඕන. ධර්ම දානමේ පින්කම බුද්ධ ශාසනයක පමණයි කරන්න පුළුවන්කම තියෙන. අනිත් කාලේ ලෝකේ බණ නැහැ. දන්සල් පැවැත්වීම, කෙනෙකුට යමක් දීම් ඒව කරන්න පුළුවන්. නමුත් නිවැරදි දානමේ පින්කමක්, පන්සිල් අටසිල් රැකීම, නිවැරදි භාවනා ක්‍රමයක්, බණ ඇසීමක් ලෝකේ නැහැ. බුදු කෙනෙක් වැඩ ඉන්නට ඕන ඉතා පිරිසුදුවට
නිවන් සුව පතාගෙන දාන සීල භාවනා පින්කමක් කරගන්න. අද ඔබ අප සියලු දෙනාටම ඒ පරම දුර්ලභ වාසනාව ලැබිලා තියෙනවා. ඒ ගැන හිතලා බොහෝම සන්තෝෂයට පත් වෙන්න ඕන. අපි මේ මනුස්ස ජීවිතයක් ලබා ගත්තේ ගිය ආත්මෙත් පින්දහම් කරලා තියෙනවා. මේ ජීවිතේ තරම් පින් කළා කියලා හිතන්න එපා. දැන තේරෙන වයසේ ඉඳලා අපි මල් පහන් ගිලන් ප්‍රසාදේ පූජා කරලා බුද්ධ වන්දනා කළා. මව්ට පියාට සැලකීම වන්දනා කිරීම කළා. එවැගේම සලාක දාන ආදී පැවැත්තුවා. කෙනෙක් මරුණහම 7 දවස් 3 මාසයේ වාර්ෂික දානමාන පින්කම් සිද්ධ කළා. පොයට සිල් ගැනීම සිදු කළා. භාවනා කළා, බණ ඇසුවා. බලන්න මේ ජීවිතයේ කරගත්ත පින් ටික සංසාරෙටම ප්‍රමාණවත්. ඒ තරම් ආනුභාව සම්පන්නයි මේ කරගත්ත පින්කම් ටික. සීලයක පිහිටලා මේ සෑම පින්කමක්ම කරන්න. ඒ වගේ මේ පින්නතුන්ලගේ වාස භූමියත් දලදා වහන්සේ වැඩ ඉන්න පළාත ඒ අනුවත් වාසනාවන්තයෝ. මේවා නිතර නිතර හිතන්න ඕන. මරණයේදීත් මේ පින්කම් සිහිපත් වේවා කියලා හිතන්නට ඕන. අදෝන තරම් පින්දහම් කර ගැනීමේ අවකාශ තියෙනවා, පහසුකම් තියෙනවා. පුරාතන මිනිස්සු පිනක් දහමක් කරන්න ගියාම හරියට වෙහෙසෙන්න ඕන. හැම දෙයක්ම හොයා ගන්නට ඕන. පාගමනින් යන්නට ඕන. අදේ සියලු දුෂ්කරතා මගහැරිලා විදුලිය ජලයේ පටන් සියලුම දේ අද අපට පහසුවෙන් හම්බෙලා තියෙනවා. ඒ නිසා පරලෝ ගැන හිතලා නිවන් සෝය ගැන හිතලා කවුරුත් දාන සීල භාවනාදී පින්කම් ටික වැඩි කරගන්න ඕන. අන්න ඒවා ගැන හිතලා කල්පනා කරලා කවුරු වුණත් භාවනා කිරීම සඳහා සුළු වේලාවකුත් වෙන් කරගන්න ඕන. ගෙදර දොර වෙලාවක් නැත්නම් යන්නේන වෙලා පන්සලට යන්නේන වෙලා රස්සාවට යන්නේන ඕන වෙලාවක තිබිසෝ ගාතාව මෙනෙහි කරන්න පුළුවන්. එයින් භාවනාමේ පින්කම හොඳට සම්පූර්ණ වෙනවා. හිත හදාගන්න බැරුව මරණයට පත් වුණොත් හොඳ තැනකට යන්න බෑ. හිත හදාගත්තු අය තමයි මනුලොවට ආවේ. දෙව්ලොවට බඹලොවට ගියේ. හිත හදාගන්න බැරුව මැරිච්ච අය නරක, තිරිසන්, പ്രേත, අසුර අපාවලට ගියා. නිසා බුද්ධ ශාසනයෙන් කරන්නේ කය හදන එක නෙමෙයි, හිත හදන එක. හිතේ තණ්හාව වැඩි. එන්නෙන්ද තණ්හාව වැඩි. මොකද මේක කාම ලෝකයක් නිසා. මෙන්න මේ තණ්හාව අඩු කරගෙන ගුණධර්ම දියුණු කරගෙන ගියොත් අපට පුළුවන්කම තියෙන ඊළඟ භවය මීටත් වඩා හොඳ තත්වයකට පත් කරගන්න. ඒක අනුන්ට කරන්න බෑ, තමන්ට බාරයි. මරණය කරා යන අය කිසිම දෙයක් කෙරෙහි ඇලීමක්, ගැටීමක්, බැඳීමක් තියාගන්න හොඳ නෑ. එහෙමනොත් තමන්ගේ අවාසිය. වයසට යන්න යන්න අතහැරීම තමයි පුරුදු කරන්න ඕන. ඒක පුරාතන මිනිස්සු හොඳට කළා. ඒ නිසා මරණයෙන් පස්සේ හොඳ තැන්වලට ගියා. പ്രേත ලෝකවල පිරීලා තිබෙන්නේ තණ්හාවෙන් මැරිච්ච අයට. මරණයට පත් වෙනකොට තණ්හාව විස්මත වුණාම പ്രേත ලෝකීට තමයි යන්නේ. තිරිසන් ලෝකෙ උපදිනවා. අනිත් අපායවල් වලට වැටෙනවා. ප්‍රධානම හේතු තුනයි ලෝභ, ද්වේෂ, මෝහ. ඔය පව් තුනෙන් මැරුණොත් අපායට තමයි යන්නේ. අවසාන වෙලාවේ හිත හොඳ නම් මනුලොවට එන්නත් පුළුවන්.
දෙව්ලොවට යන්නත් පුළුවන් බඹලොවට යන්නත් පුළුවන්. බුදු පසේ බුදු මහරහත් තනතුරු ප්‍රාර්ථනය කරගන්නත් පුළුවන්. ඒ තරම් වටිනවා මේ පින කියන එක. ඒවා බුදු දහමකින් ඉගෙන ගන්නවා මිස වෙන කිසිම ශාස්ත්‍රෝ කෙනෙක් පින පව ගැන පැහැදිලි කරලම නැහැ. ඒගොල්ලෝ මිත්‍යාවාදයෙන් නිවැරදි මඟ පෙන්වන්නේ නැහැ. මෙලවක් පරලොවක් නැහැ ඔය විදිහට තමයි කටයුතු කරන්නේ. ඔය නිගණ්ඨනාත පුත්ත කියන ශාස්ත්‍රවරයා ජෛන ආගමේ ප්‍රධානයා ඒවට ඒ ආගම පතුරවගෙන ඒගොල්ලෝ කියන අතීත වර්තමාන අනාගත තුන් කාලයේම පේනවයි කියලා. දවසක් ඒ දායක කෙනෙක් අපේ බුද්ධ ශ්‍රාවක කෙනෙකුට කියනවා නේ ඔබ මේ බුදුරජාණන් වහන්සේට පමණක් දාන දෙන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේට දාන ටිකක් දෙන්නේ කිව්වා. දිගින් දිගටම ඇවටිලි කළා. මෙයා කැමති නැහැ වැඩේට. අපේ ශාස්ත්‍රුන් වහන්සේට අතීත වර්තමාන අනාගත පේනවා පොළොව යට පේනවා පොළොවෙන් උඩත් පේනවා. ඒ නිසා උන්වහන්සේගේත් ගුණ එකයි බවත් ගෞතමයන් වහන්සේගේත් ගුණ එකයි කියලා කිව්වා. බලන්නකො ඒගොල්ලෝගේ කල්පනාව. හොඳයි කියලා මේ දිගින් දිගටම කියන නිසා දානයක් ලෑස්ති කළා. කොහොමද මේ දානය? ඒ පොළොව යටත් පේනවයි කිව්වා. අතීත වර්තමාන අනාගතත් පේනවයි කිව්වා. මේ තැනැත්තා මොකද කළේ? වලක් කපල කුණු වර්ග අපවිත්‍ර ද්‍රව්‍ය දාලා ඊට මත්තෙන් තමයි මේ ආසන හදලා තියෙන්නේ. රණෝක ගැට ගහලා පුටු කකුල් එකපාරම වාඩි වෙන්න ඕන. බලන්න මේ කරපු වැඩෙන් නිගණ්ඨනාත පොත්ත ඇතුළු 500ක් දෙනාටම කිව්ව එකට වාඩි වෙන්න ඕන කියලා මේ ආසනවල. වාඩි වෙච්ච ගමන් 500ම වැටුණාර වලට. කෑකෝ ගාලා විලාප දීලා පැනලා ගියා. එතකොට අර දෙදෙනා අතර බොහොම වාද ભેදයක් ගියා. උඹ මේ මොකද්ද කළේ? මටවත් මේ පාරේ බහැලා යන්න විදිහක් නැහැ. ඇයි කිව්වනේ මට ඔබගේ ශාස්ත්‍රෝන් වහන්සේට පොළොව යටත් පේනවා පොළොවෙන් උඩත් පේනවා අතීත වර්තමාන අනාගත පේනවා නම් වැටෙන්න බෑ. ඒ දෙන්න ඉතින් බැනගෙන තරහ වුණා. කාලයාගේ වෑමෙන් ආයෙත් කියනෝ තරහ වෙලා වැඩක් නෑ පීත මිත්‍රකමෙන් ඉඳමු කියලා. බොහොම හිතවත්ව ඉඳලා එයත් කිවෙන මමත් බවත් ගෞතමයන් වහන්සේට දානයක් දෙන්න ඕන. කැමති වුණා. දානයේ ලෑස්ති කළේ කොහොමද? එයත් වලක් කපලා ගිනි අඟුරු දාලා නිවලා ඊට මත්තෙන් තමයි ආසන හදලා තියෙන්නේ. ඔබ වහන්සේට අතීත වර්තමාන අනාගත පේනවා නම් පොළොව යට උඩ පේනවා නම් ඇතුළට වඩින්න එපයි කිව්වා. ආරාධනාවේදීම කිව්වා. බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ විපත්තිය. නමුත් බුද්ධානුභාවයෙන් වෙනසක් වෙනවා. උන්වහන්සේ පනෝපු ආසනවල වාඩි වෙන්න හදනකොට අතීතයේ බුදුපසේ බුදු මහරහත් උතුමන්ට ආසන පූජා කිරීමේ පිනෙන් වටිනා නෙළුම් මලක් මත ආසනයක් පැනවුණා. 500ක් මහරහතුන් වහන්සේලාගේ ආසන ওই විදිහට හැදුණා. දානේ භාජනයේ විතරයි දාන උයල නැහැ. දැන් කියනවා තමන්ගේ යාළුවාට හරින මම හිතුවේ ආපහු වඩේ කියලා මං දානේ හැදුවේ නෑනේ. අර තියෙන හැලිවලන්ට ගෙනනම් ඇරලා බලන්නයි කිව්වා. බලනකොට බුද්ධානුභාවයෙන් අර වගේ දානේ පිරීලා. දානේ බෙදලා පූජා කළා. දෙදෙනාම බණහඬ වාඩි වුණා. හිතමිත්‍ර දෙදෙනාම හතුරුකම් කරගත්තේ දෙදෙනාම සෝවාන් මාර්ග ඥානෙන් නිවනටපත් වුණා. බලන්නකො මේ වෙච්ච දේ කොහොමද කියලා.
එයා අතුරුකමක් කළා, මෙයත් අතුරුකමක් කළා, අරයට විපතක් වුණා. බුදුරජාණන් වහන්සේට විපතක් කරන්නට කාටවත් පුළුවන් කමක් නැහැ. බුද්ධානං ජීවිතස්ස නසක්කා කේනචි අන්තරායෝ කාතුං. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට හානියක් කරන්න පුළුවන් කමක් නැහැ. රංගුළු වලට වැටුණා නම් පිච්චෙනවා. ඒක කරන්න බෑ. දේවදත්ත හාමුදුරුවෝ ගලක් පෙරලලා ජීවිතයට අනතුරක් කරන්න බැරුව පොඩි පතුරු කෑල්ලක් පමණක් කකුල වැදිලා තිබුණා. ශ්‍රීපත්තුල වැදුණා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතනකොට හැමෝගම సంతානයේ පහළ වෙන්නේ සද්ධාව. සද්ධාව මුල් කරගෙන තමයි කොයි කවුරුත් දාන සීල භාවනා පින්කම් කරන්නේ. එතකොට පිනට දහමට ගුණයට ලැබෙවනහම මොනම දෙයකින්වත් අපට අඩුවක් පාඩුවක් කරදරයක් වෙන්නෙම නැහැ. ඒකට ඕන කරන්නේ ගුණ සම්පත්තික පමණයි. අපේ බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂූන් වහන්සේලාට විශේෂ දේශනාවක් කළා. සත්තහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛෝ. මහණෙනි, කරුණු 7කින් සමන්වාගතෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කවුරුත් ඕනම කෙනෙක්. මහණෙනි කියලා අමතන්නේ බහුවචනෙන් කියන්න බැරි නිසා. නචිරස්සේව නොබෝ කලකින් ඉක්මනින්ම ආසවානංකයා පව් නැති කරන්නේය. ආසව කියන්න පින්වත්නි පල්වෙච්ච නරක් වෙච්ච ඒවා. ඒ වගේ අපේ හිතෙත් තියෙනවා පල් වෙන නරක් වෙන ගඳ ගහන කරුණු 4ක් තියෙනවා. කාමාසව තෘෂ්ණාව. පංචකාම වස්තුන් පිළිබඳව තිබෙන තෘෂ්ණාවෙන් හිත පල් වෙනවා. භවසව මේ ලෝකෙට අපි කවුරුත් කැමති. මේ ලෝකෙන් මේ රටින් ඉවත්වල යන්න කැමති නැහැ. ඒකට කියන භවසව කියලා. ඒකත් හොඳ දෙයක් නෙමෙයි. දිට්ඨාසව කියන මිසදුටුකම ඒක අපි ළඟ නැහැ. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, පිනක් දහමක් නැහැ. ඔය විදිහට එක එක වැරදි අදහස් ප්‍රකාශ කරනවා. ඒකට කියනවා දිට්ඨාසව. ඒක දරුණු වැඩි. මරණවත් එක්කම නරක ආදියට යන. අවිජ්ජාසව කියලා කියන යමක් තේරුම් බේරුම් කරගන්න බෑ. නුවණමදි. අවිද්‍යාව කියන එකට. අවිජ්ජාසව. එතකොට ඔන්න ඔය ආශ්‍රව ධර්ම 4 කයා නැති කරන්න පුළුවන්. පව් නැති කරන්න පුළුවන්. අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං. මහරහත් භාවය ලබන්නට පුළුවන්. මහරහත් භාවය ලබන්න පුළුවන්. දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චගත්වා උපසම්පජ්ජ විහෙරයි. මෙලවදීම මේ විශිෂ්ට ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන වාසය කරන්නට පුළුවන් රහත් මගට පත් වෙලා. රහත් බවට පත් වෙන්න කරුණු 7ක් ඕන. නිකන් එහි මෙහි දුවල පැනලා රහත් වෙන්න බෑ. ඒ ගුණධර්ම 7 කුඩා මහත් ඕනම කෙනෙකු ළඟ තිබුණොත් රහත් බවට පත් වෙන්න පුළුවන්. අවුරුදු 7 දරුවෝ කී දෙනෙක් රහත් වුණාද බලන්න. අවුරුදු 7යි. ඒ අවුරුදු 7ක වයස ඇති කුඩා දරුවා රහත් වෙන්නත්, තරුණ දරුවන් මහාන වී රහත් වෙන්නත්, වයසට පත් වූ අය රහත් වෙන්නත් ඔය කියන ධර්ම 7 අනිවාර්යයි. සමහරට හොර හතුරෝ වෙන්න පුළුවන්. මම් පහරන්නෝ වෙන්න පුළුවන්. මිනිමරුවෝ වෙන්න පුළුවන්. ඒගොල්ලොත් මහාන වෙලා රහත් වුණානේ. රහත් වෙනකොට ඔය ගුණ ධර්ම 7 තියෙන්න ඕන. සංසාරෙත් පුරුදු කරලා තියෙන්න. ඔය අකුසල කර්ම නිසා අසත්පුරුෂ ශාස්ත්‍රය නිසා තමයි පව ගොඩවල් වලට වැටිලා දුක් විඳින්නේ. ඒ 7 නම්
ඉද භික්කවේ භික්කෝ සද්දෝ හෝති වෙන්න පළවෙනි එක. මහණෙනි මේ ශාසනයේ හැමෝ ළඟම සද්ධාව තියෙන්න ඕන. සද්ධාව කියන පින්වත්නි ඇදහිීම විශ්වාසය. තුනුරුවන් සරණ යන්නේ තුනුරුවන් අදහන්නේ තුනුරුවන් විශ්වාස කරන්නේ සද්ධාවන්තයෝ පමණ. අනිත් අය පන්සලකටවත් එන්න බෑ. පන්සලට යන්න දෙන්න බුදුබණ ඩිංගක් අහන බුදුන් වදින්න සද්ධාව තියෙන්න ඕන. සද්ධාව නැති කෙනා ඉන්න තැන ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් වඳින්න පුදන් දෙන්නේ නැහැ. එන්න බෑ. පැහැදීම නැහැ. ඔය ජේතවනාරාමේ අසලත් ඔය දෙතුන් දෙනෙක් ඉඳලා තිබුණ කවදාකවත් බුදුන් වඳින්න දෙන්නේ නැහැ. බණපදයක් අහන්න දෙන්නේ නැහැ. අද වුණත් ඔය විහෙර විහාරස්ථාන යාබද ඉන සමහරක් ඒත් ඒ වගේ. බුදුන් වඳින්නේ නැහැ. බණ ටිකක් අහන්නේ සිල් ගන්න දෙන්නේ. දානමාන පින් කණු හිඳලා මැරිලා නරකාදියට ඒකාන්තයෙන්ම යන එක නවත්තන්න බෑ. පව් ගොඩක් ඒක. අතීතෙත් එහෙමයි වර්තමානෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි. අපි ඒවා දැනගෙන පුළුවන් තරම් තුනුරුවන් සමීප වුණොත් සද්ධාව හොඳට වැඩෙනවා. රහත් වෙන්න පුළුවන්. නිවන් සම්පත් ලබන්න පුළුවන්. සංසාරයේ කියන එක තරම් භයානක දුකක් තව ලෝකේ නැහැ. බලන්න මේ ඇහැට පේන ලෝකේ අන්ධයෝ බිහිරෝ ගොළෝ මන්ද බුද්ධිකෝ කෙලතුළු මිනිස්සු දුගී දුප්පත් අසර නැත්තෝ විඳින දුක පින්වත්නි සීමාවක් නැහැ. පවේ විපාක. ඒගොල්ලෝ ළඟ සද්ධාව නැහැ. ඒ නිසා තමයි දුකටපත් වුනේ. ඒ වගේ ඉපදීමේ දුක කාටත් තියෙනවා. ඉපදෙනවා ඉපදීමේ දුක වයසට යාම ජරා ජීර්ණ වීමේ දුක මරණ දුක රෝග දුක ඒව නවත්තන්න බෑ. ඇඳීම වැළපීම දුක නවත්තන්න බෑ. සංසාර දුක තේරුම් ගත්ත අය තමයි දන් දෙන්නේ. සිල් ගන්න බණ අහන්නේ භාවනා කර අනිත් අයට මේක මතක් වෙන්නේ මරණේ ආසන්නව. ඒතකොට කාලේ හමාරයි. එහෙනම් සද්ධාවන්තයා පින්වත්නි මහා ගුණ සම්පත් දියුණු කරනවා. ඉද භික්කවේ භික්ඛෝ සීලවා හෝති. සද්ධාව මත සීලේ පිහිටන්. සද්ධාව නැත්නම් සීලයකුත් නැහැ. පන්සිල් සමාදන් වී ශික්ෂාපද 5 රැක ගන්න. පොයට 8 සිල් ගන්න. ඒත් පින්වතුන්ලාට පමණයි අනිත් අයට සිල් ගන්න රකින්න බෑ. බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද 5යි දුන්නේ. පොයට 8යි. සතුන් මැරීම හොරකම කාම මිත්‍යාචාරය බොරු කීම සහ මත්ද්‍රව්‍ය පාවිච්චි මෙයින් වළකින්න කිව්වා. නීතියට යටත් කළා පංච සීලය ආරක්ෂා කරගන්න කියලා. ඒකට මේ කුඩා මහත් වයසාදී ભેදයක් නැ හැමෝටම ප්‍රකාශ කළේ මේ පංච සීලය රැකගන්න. සීලයට ಜಾති ආගම් ભેද වංශ මොකුත්ම නැහැ. ඕනම ජාතික කෙනෙකුට ඕනම ආගමික වංශික කෙනෙකුට වැරදි පහෙන් වැළකුණොත් සංසාරයේ ඕන තරම් සම්පත් ලැබෙනවා. ලෝකී අතිවිශාල ධනවත්තු ඉන්නවා. ඒ ඔය වැරදි වලින් වැළකිච්ච අය. ජාති ආගම් ભેද නැතුව. දානමාන කෙනෙකුට දීපු අය. ධනවත් වුණා ඒක නවත්තන්න බෑ කාටවත්. ඒ වගේ තුන් කාලයේම ලෝකයේ අතිවිශාල ධනවන්තෝ හිටි ඒගොල්ලෝ වැරදි ශික්ෂාපද ටික රැකලා තිබුණා. සතුන් මැරීම ආදී කරලා නැහැ. සතුන් මැරීමෙන් වැළකුණත් ලෝකයේ ධනවතෙක් වෙනවා. ලබන්න තියෙන සියලුම සම්පත් ලබනවා. එහෙමනම් කොයි කවුරුත් වැඩිසිල් නැතත් දිනපතා රැකිය යුතු මේ පංච සීලයවත් ආරක්ෂා කරගත්තොත් හොඳටම ඇති. සමහරවිට ඒකත් නැහැ. නිසා මරණයෙන් පස්සේ හොඳ තැනකට යන්න බෑ.
ඊළඟ කාරණාව බහුස්සුතෝ හොති බණ ටිකක් අහන්න ඕන. අද පැය 24 බණ ඕන තරම්ම තියෙන. පැය 24 පුරාවටම බණ. නිදහසක් ලැබිච්ච ගමන් Tamanට බණ ටිකක් අහන්න පුළුවන්. එතකොට දැනුගත්කම හොඳට වැඩෙනවා. ශිල්ප ශාස්ත්‍ර හොඳට ඉගෙන ගන්න, පොතපත කියවන්න ඕන. ගුරු බසට සවන් දෙන්න ඕන, දේශනීයට සවන් දෙන්න ඕන. එතකොට තමයි බහුශ්‍රත භාවය හොඳට හම්බ වෙන්නේ. දැනුගත්කම බොහොම හොඳයි. ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට තිබුණ හොඳ බහුශ්‍රතකම. මුළු ධර්මයේම කටපාඩම් තියෙන. සංසාරේ හොඳට බණ ඇසුවා, ප්‍රතිපත්තියට අනුව ජීවත් වුණා, පාප ක්‍රියාවලින් වැළකුණා. ඔය බණ පොත් ලියන, පුස්කොළ පොත ලියන පන්හිඳක් පූජා කරලා තිබුණා. පන්හිඳ. පෑන කියලා කියන්නේ දැන් පොත ලියන ඒ වගේ පන්හිඳ. පන්හිඳක් පූජා කර ගැනීමේ පිනෙන් තමයි මේ තරම් උගතෙක් වුණේ. බණ ටිකක් ඇහුවොත්, භාවනාවක් කළොත් කොහොම දැනුගත්කමක් ලැබෙයි. අන්න ඒවා වැඩි දියුණු කරගත්තොත් සංසාරේ දුක් විඳින්න නැතුව බොහෝම හොඳ ජීවිත පෙළක් ලබාගෙන සංසාර දුකින් නිදහස් වෙලා නිවන් පසක් කරන්න පුළුවන්කම තිබෙනවා. හතරවෙනි කාරණාව පටිසල්ලීනෝ හෝති. විවේක සුවයෙන් ගත කිරීම. දැන් රස්සාව පැය ගානක් කළාම නිදහසක් හම්බෙන එකට පටිසල්ලීන. රැකියාවෙන් විශ්‍රාම ගන්නව පච්චිම කාලේ. අන්න ඒ කාලයත් පටිසල්ලීන වෙන්න ඕන. ඒ විශ්‍රාම කාලෙත් වැඩ පටලවාගෙන වැඩ කරන්න යන්න එපා. පරලෝ වෙනුවෙන් කැප කරන්න ඕන. ඒ වගේම දවසේ වැඩ කටයුතු කරලා සුළු වෙලාවක්වත් පරලෝ වෙනුවෙන් ජීවිතේ කැප කරලා බුදුන් වහන්සේලා බණ අහලා භාවනා ටිකක් කරලා පරලෝ ජීවිතේ සපවත් කරන්න පින් ටිකක් රැස් කරගන්න. එහෙම නොකර ඉඳලා හිටපු ගමන් මැරුණොත් හොඳ තැනකට කොහොමවත්ම යන්න බෑ. ඒ නිසා කවුරුත් බණ ඩිංගක් අහන්න පුරුදු වෙන්න වගේ විවේකයට කැමැතිව කටයුතු කරන්න ඕන. ඒ වෙලාවට බුදුගුණ භාවනාව හිතින් මෙනෙහි කරන්න කාටවත් ඇහෙන්නේ නැතු. විශාල පිනක්. ඒකට කියන්නේ විවේක සෝයෙන් ගත කිරීම කියලා. මම භාවනා කරනවයි කියලා කියන්න තහනම් වචනයක්. පුරාතන කියන්නේ විවේක සෝයෙන් ඉන්නවා. එතකොට කාටවත් අහිතක් නැහැ. අගෞරවයක් කරන්නෙත් නැහැ. මේ තැනත්තා නිදාගෙන ඉන්න ඇති කියලා විශ්වාස කරනවා. භාවනා කරනවායි කෙලෙකෝ සමහර විට අන්ධභූතාය අගෞරව කරන්න පුළුවන්. අපහාස කරන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොඳ වචනයක් දුන්නා. මම විවේක සෝයෙන් ඉන්නවා කියලා කියන්නේ ඕන කෙනෙකුට. ඒකට කියන පටිසල්ලීන පාලි වචනේ. විවේක සෝයෙන් ඉන්නවායි කියතෝ ඒකනොත් තමන්න පුළුවන් රහත් බව ලබා ගන්නට පින හොඳට තිබෙන නිසා. මේ බුද්ධ ශාසනයේ හිටියා පෝටිල කියලා ස්වාමීන් වහන්සේ නම්. පෝටිල බොහෝම දැනුගත් කෙනෙක්. හැමදාම උදේට යනවා බුද්ධ වන්දනාව. ගිහිල්ලා වන්දනා කරලා අපස්සට එනවා. දවසක් බුද්ධ වන්දනාවට ගිහිල්ලා වන්දනා කළාම වෙනද කියන්නේ බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා. අද කිව්වේ තුච්ච පෝටිල සුවපත් වේවා. බලන්න තුච්ච පෝටිල කියලා කිව්ව. තුච්ච කියන්නේ හිස් කියන එක. කලකිරුණා. මම මේ තරම් දැනුගත් කෙනෙක් වෙලා මට මොකද මේ බුදුරජාණන් වහන්සේ හිස් පෝටිල කියලා කිව්වේ. පැත්තකට ගිහිල්ලා වාඩි වෙලා කල්පනා කරා. ඕ ඒක සැබෑවනේ. අසවලත් රහත් වෙලා අසවලත් රහත් වෙලා අසවලත් රහත් මට නෑනේ.
අන්නේ නිසයි හිස් පෝටිල කියලා කියලා තියෙනවා. පාත්‍ර සිවුරු ටික හදාගත්තා. දොරවල් ජනෙල් වැහුවා. කාටවත් කිව්වේ නැහැ. වනාන්තරයට ගියා. ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ භාවනාව පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඉගෙනගෙන තිබුණේ ඒක භාවනාව පටන් ගත්තා. පින්වත් වාසනාවක මහිමය බලන්න නොබෝ දවසකින්ම ස්වාමීන් වහන්සේ සියලුම කෙලෙස් නැති කරලා මහා රහත් භාවයෙන් අමහා මහ නිවනටපත් වුණා. දැන් එදා පහුවෙනිදා ආයිත් බුද්ධ වන්දනාවට ගියා. සුඛී හෝතු පෝටිල කිව්වා. පෝටිලේ සුවපත් වේවා. එදා අර වචනේ නැහැ. බුදුන් වහන්සේට පෙනුණා මේ පෝටිල හාමුදුරුවෝ අද රහත් බවට පත්වලයි බුද්ධ වන්දනාවට එන්නේ. අර ගරිහාව නොකලා නම් රහත් වෙන්නේ නැහැ. ඒ වචනේ නිසා තමයි නුවණත් වැඩිලා උත්සාහයත් මතුවෙලා රහත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. රහත් බව සංගවිලා තිබිලා තියෙනවා. නියම වෙලා වෙනකන් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. නියමිත වෙලාවට බුදුරජාණන් වහන්සේ කතා කරලා ධර්ම දේශනාව කරන්න ඕන එහෙම කරන භාවනාවක් නම් එහෙම නැත්නම් ඒ සද්ධාදී ගුණ වැඩෙන්න උපමා දේශනාවක් පවත්වනවා. එහෙමනම් විවේක සෝය අවශ්‍යයි කොයි කාටත්. විවේක සෝයෙන් ලෝභාදී පව් යට කරගෙන මදක් සෝයෙන් හෝ වාසය කරන්න පුළුවන්. පෝයට පන්සලට ගිහිල්ලා දවසෙම කතා කර කර ඉන්න එපා. බුදුන් වඳින්න ඕන, බණ ටික අහන්න ඕන, වතාවත් කරන්න ඕන, භාවනාවක් කරගන්න ඕන. පැත්තකට වෙලා තනියම කරගන්න. ඒක පටිසල්ලීනක විවේක සෝයෙන් ඉන්න. අන්න එතකොට Tamanටත් මේ නිවන් සම්පත් ලබනවා කියන එක අමාරු කරුණක්, අපහසු කරුණක් එහෙම නෙමෙයි. ආරද්ධ විරියෝ හෝති උත්සාහවන්තෙක් වෙන්න ඕන. උත්සාහවන්තයා ගව සම්පතෙන් ඉහළට ගියා. කුසකර්මාන්තයෙන් ඉහළට ගියා. වෙලහෙළදාමෙන් ඉහළට ගියා. රැකී රක්ෂාවෙන් ඉහළට ගියා. අධ්‍යාපනයෙන් ඉහළට ගියා. බලන්න එතකොට උත්සාහවන්තයාටයි සියලුම සම්පත්. කම්මැලි පුද්ගලයාට මොකුත් නැහැ. අධ්‍යාපනයෙන් වැටිලා, රැකියාවෙන් වැටිලා, වෙලහෙළදාම වැටිලා, ආර්ථිකයෙන් වැටිලා, දුගී දුප්පත් අසරණ වෙලා. කම්මැලිකම. ඒ නිසා කවුරුත් පාන්දර නැගිටින්න ඕන. දෛනික වැඩ ආරම්භ කරන්න ඕන. හොඳට පාඩම් කරන්න ඕන. එයින් නිදහස් වෙච්ච අය බණ භාවනාවල යෙදෙන්න ඕන. කම්මැලිකම දුරින්ම දුරු කරන්න ඕන. එතකොට පුළුවන් Tamanටත් කවදා හෝ නමුත් ওই රහත් බව ලබන්න. කම්මැලි කෙනෙක් රහත් වුණා කියලා ආරංචිද කියවලා තියෙනවද? නැහැ. එහෙමයිට ඒ தත්වෙට යන්න බෑ. මහරහත් භාවයට පත්වනේ උත්සාහවන්තයෝ පමණයි. උත්සාහවන්තයෝ පමණයි රහත් බවට පත්වනේ. වෙන කිසිම කෙනෙකුට බෑ. මහා සීව කියලා හිටිය ස්වාමීන් වහන්සේ 12 අවුරුද්දක් සක්මන් කළා. යටිපතුල් ගෙවිලා, තුවාල වෙලා. ඇවිද ගන්න බෑ. ඊළඟ දනහිසර රෙදි කෑලි දෙකක් බැඳගෙන දනහිසෙන් එහෙට මෙහෙට යනවා. පයින් යන්නම බෑ. ඒ වේදනාවත් මෙනෙහි කරලා භාවනාව දියුණු කර රහත් වුණා. උත්සාහය බලන්න අරිහත්ත්වය දක්වාම ගිය හැටි. බුදුරජාණන් වහන්සේත් පහදා දුන්නා. මගේ ඇඟේ ලේ මස් ඇට වියලී යතොත් වියලී යතවා මම නම් මේ බෝධින් වහන්සේ ළඟින් නැගිටින්නේ නැහැ කියන වීර පරාක්‍රමෙන් පින්වත්නි වාඩි වුණා. පහුවෙනිද වෙනකොට ලෝතුරා බුද්ධත්වයට පත් වුණා. උත්සාහයේ තරම්ම වටින. මාරයා පුදුම විදිහට කරදර කළා. ඒ ඔක්කොම යට කරලා සිහි කල්පනාවෙන් යුක්තවම වැඩ කටයුතු සම්පූර්ණ කළා. එයින් පුළුවන්කම ලැබුණ සියලු පැතුම් සඵල කරගන්න.
සතිමා හෝති පඤ්ඤමා හෝති ඕනම කරන දෙක. සිහි කල්පනාව. සිහියයි නුවණයි තියෙන්නට රහත් වෙන්න. සිහිය නැති කෙනෙක් නුවණ නැති කෙනෙක් රහත් වුණාද නැහැ. අඩම තරමින් මනලොවටවත් එන්න බෑ මරණයෙන් පස්සේ. අසිහියෙන් ඉන්න අය. සිහි කල්පනාවෙන් මරණයටපත් වුණායි මනලොවට දෙව්ලොවට බඹලොවට ගියා. සිහි කල්පනාවෙන් යුතුව බණ භාවනා දියුණු කරපු හැමෝම රහත් බවට පත් වුණා. එහෙනම් සිහි නුවණ දෙකට තනි වචනයක් තියෙන අප්‍රමාදේ. අප්‍රමාදය කියන්නේ සිහි කල්පනාවයි. සිහි කල්පනාව කියන්නේ බුද්ධ ශාසනයයි. බලන්න හොඳ තේරුම. බුද්ධ ශාසනයෙන් උපරිම ඵල නෙලා ගන්නට නම් ඔබ අප සියලුම දෙනාට ඕන කරන්නේ ගුණධර්ම. අන්න ඒවා දියුණු තියුණු කරගෙන තමන්ගේ ගුණ සම්පත් ටිකත් හොඳට දියුණු කරලා මෙලව ජීවිතයේ හොඳට හදාගන්න ඕනේ. ඒකට ඕන කරන පින්වත්නි සද්ධාව. පන්සිල් අටසිල් රැකීම 2. බණ ඇසීම බෞද්ධ භාවයේ 3. 4 විවේක සෝය හේවත් පටිසල්ලීන. 5 උත්සාහය ආරද්ධ වීරිය. 6 7 සිහියයි නුවණ. ඔය කරුණු 7 තිබුණොත් මෙලව ජීවිතයත් හොඳයි පරලොව ජීවිතත් හොඳයි. ඉක්මන් භවයකදීම පුළුවන් සාන්ති ලක්ෂණ මහා නිවන් සම්පත් අවබෝධ කරගන්න. එනිසා ඔබ අප හැමෝටම මේ ගුණධර්ම 7 දියුණු කරලා මෙලව ජීවිතයත් හොඳට සකස් කරලා පරලොව ජීවිතත් හොඳට ගත කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඔබ අප හැමෝටමත් මියගේ ඥාතීන්ටත් අමහා නිවන් පසක් කිරීමට මේ ධර්ම දේශනාමේ පිනත් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගන්නට ඕන. එහෙමනම් හංගුරංකිත සල්ගහ වලව්ව පදිංචි අබේකෝන් අපොහින්න මහත්මා ප්‍රධාන ඒ පින්නතොල්ලා තමන්ගේ ධනය කාලයේ ශ්‍රමයේ වැය කරලා සද්ධාදී ගුණ සම්පත් දියුණු කරගෙන මේ දායකත්වයේ ලබාගෙන කල් වේලා ඇතුව වෙල සීලයක පිහිටලා බුදු ගුණ භාවනා කරලා ධර්ම ශ්‍රවණය කළ මේ රැස් කරගත් පින තමන්ගේ ජීවිතේ පුරා රැස් කරගත්තා වූ දාන සීල භාවනාදී පින් වසර 40කට පෙර භාව ප්‍රාර්ථන ගිරිබණ්ඩාර හපුවින්න නිලමෙතුමාටත් පලිගොමනිකේ ඇටිවැල්ල මවතුමියටත් කේ.වී. දිසානායක මහත්මා ශීලාරත්නායක මහත්මිය යන මව්පියන්ටත් සෙනාලි මංජුලා දියණියගේ මව්තුමියටත් සිරිල් ජයසේකර මැතිතුමා සහ විමල්ද සිල්වා මැතිතුමාටත් තමන්ගේ පාර්ශවවල භාව ප්‍රාර්ථන සියලුම ඥාතිවරු පරම්පරානුගත ඥාතිවරු මේ උතුම් පින්ද කනුමෝදන්ව ඒ අය දුකින් අත මිදේවා සැපයටපත් වේවා ආයු වර්ණ සැප බල ඥාන සම්පත් ලැබේවා සාපේපාසාදී දුකක් නොවේවා පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක්ම ලැබේවා වාසනාවන්ත ජීවිත පෙළක් ලබාගෙන පාරමී ගුණ දියුණු කරලා මහ නිවන් සැප ලැබේවා කියලා සාදුකාරයක් දීලා පින් දෙන්න. අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ නාවින අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාටත් ධර්ම ශ්‍රවණලාභී හැමදෙනාගේ පරලෝකීය ඥාතිවරුන්ටත් රටදෑ වෙනුවෙන් දිවිපිදෝ රණවිරුවන්ටත් විපත් කරදර වලින් මරණයටපත් වුණ කවුරුත් මේ උතුම් පින් ලබාගෙන ඒ හැමදෙනාම දුකින් අත මිදේවා සැපයටපත් වේවා ආයුරාරෝග්‍ය ආදී සම්පත් සිද්ධ වේවා සංසාර ගමන සපවත් වේ මහා නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදුකාරයක් දීලා පින් දෙන්න. ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණුගතරගම සුමන සමන් දිවිරාජවරු මෙත්බෝසතාණන් දුටුගැමුණු දිවිරාජය ඇතුළු සියලු දෙවියෝ මේ පින් ලබාගෙන දෙවරකවරණේ මේ හැමෝටමත් ලැබේවා බුද්ධ ශාසනයට ලැබේවා දෙවියන්ටත් තමහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරා. ඔබ පහදාවදා තබා සුජීවත් වෙන මව්පියන්ට වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන්ට සහෝදර සහෝදරයන්ට නෑද හිතමිතුරන්ටත් මේ පින් අත් වෙලා ඒ හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් සම්පත් ලබත්වා
ලංකාවාසී ලෝකවාසී අනන්ත ලෝකවාසී අපාදක දෙපාදක චතුස්පාදක බහුපාදක සත්වයෝත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින් කැමැත්තෝ නිවන් සුව ලබත්වා. ඒ වගේම මේ උතුම් පුණ්‍ය කර්මයේ සඳහා දායකත්වයේ ලබා දුන්න පින්නතුන්ලාගේ පවුල් දුවා දරුවන් වන අසේන් සංජුලි බිනාල් යනාල් මෙනුග සහ නින්සර් නුවරඑළිය සංගමිත්තා භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින ධම්මිකා මෙහෙණින් වහන්සේටත් දැනට මහගෙදර සිටින සමරකෝන් මහත්මයාටත් පවුලේ සුජීවත් වෙන හැමෝටම නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් ලැබේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වෙලා දරුවන්ටත් යහපතක් වේවා. රැකී රක්ෂාවන් නියුතු හැමදෙනාගේ රැකී රක්ෂාවන් සඵල වේ. දියුණුවක් යහපතක්ම සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ වගේ අබේකොන් අපෝයින් නාලනී කුමාර දිසානායක මේ දෙපළ බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමෙන් තමයි මේ උතුම් පුණ්‍ය කර්මයේ සිදු කරන්නේ. දෙපළට මතු අනාගත භවයන්හි මහානදම් පුරා ගන්නටත් ඊතා ඉක්මනින් නිවන් පසක් කර ගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව සටහන්තර බොහොම හොඳ ප්‍රාර්ථනාවක්. ගිහි ජීවිතයේ කරදර කම්කටොළු බාධක බව වටහාගෙන නිවන් දකිනා ජාති දක්වාම වාසනාවන්ත නෙක්ඛම්ම ජීවිතයක් ගත කර ගන්නට ඒ දෙපළට වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් තබා ගන්නට ඕන. අවසාන වශයෙන් මේ රැස් කරගත්තා උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහා බෝධෙන් වහන්සේගේ රුවන්වැලි මහා සෑය අනුභවයෙන් කේස ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථානයේ අනුභවයෙන් බුද්ධ ගයාව බෝධීන් වහන්සේ වජිරාසනයේ අනුභවයෙන් ලුම්බිනී බරණැස කුසිනාරාව ජේතවනාරාමයේ වේළුවනාරාමයේ අපේ අටමස්ථාන සලස්මස්ථානවල අනුභවයෙන් තුන් ලෝකේ පුරා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සයරදුන් වහන්සේලා සියලුම සරුවක්ඥ ධාතුන් වහන්සේලාගේ අනුභවයෙන් අනන්ත බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලා සතු අනන්ත ගුණ බලයෙන් තන්නංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝභිත අනෝමදස්සේ පදුමනාලද පදුමොත්තර සුමේද සුජාත පියදස්සේ අත්තදස්සේ ධම්මදස්සේ සිද්ධත්ත තිස්සබුස්ස විපස්සී සිකී වෙස්සබෝ කකුසන්ද කෝනාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභාව බලයෙන් බුද්ධ ඉරුධ්‍යානුභාව බලයෙන් නවල උතුරා ශ්‍රී සද්ධර්ම රත්යානුභාවයෙන් ආර්ය මහ සංඝ රත්නය අනන්ත ගුණ බලයෙන් දෙව්රකවරණෙන් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් ජීවිතේ පුරා රැස් කරගත් පින් බලයෙන් අබේකෝන් අපෝහින්න මහත්මයා නාලනී කුමාරි දිසානායක මහත්මිය මේ මව්පිය දෙපළ ප්‍රධාන කිච්චිරි බණ්ඩාර අපෝහින්න සෙනාලි මංජුලා විතානගේ වජිර අපෝහින්න දිනලී රංගිකා ජයසේකර චූලාංගනී අපෝහින්න වජිර රණසිංහ යන මහත්ම මහත්මීන්ටත් ඒ පවුලවල දුවා දරුවන්ටත් ධර්ම ශ්‍රවණලාභී හැමෝමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වර්ණ සැප බල ඥාන දියුණු වේවා. කරදර කම්කටොළු බාධක කපල නවග්‍රහ දෝෂ දුර වේවා. දරුවන්ට සිතක් ශාන්තියක් යහපතක් දියුණුවක් සැලසේවා. තම තමාට සිතක් ශාන්තියක් යහපතක් සැලසේවා. දාන සීල භාවනා පින්කම් දියුණු තියුණු වේවා. සනීප පොළොපද්‍රව නවග්‍රහ දෝෂ ඒ රාෂ්ට්‍ර ගබර දුර වෙලා හැමෝටම යහපතක් දියුණුවක් සැලසේවා. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වාම සතර පා දුක සාපේපාසාදී දුකක් අඳ බිරිගොළු ආත්ම භාවය දුගී මගී අසරණකමක් කිසි කලකවත් නොම වේවා. සත්පුරුෂ ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපදාව නිවන් දකිනාතුරු හැමෝටම ලැබේවා. සුවසේ පාරමී ගුණ ධර්ම සපුරා අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවීසනසේ පැමිණ වැඩවදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමහා මහා නිවන් සම්පත් පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ
ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතෝ සම්බ දුක්ඛා පමුඤ්චතෝ සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිම්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු